අම්මා ඇහෙනවද ඒක? ඒගොල්ලෝ සද්ද වැඩියෙන් ටීවී එක දාලා නේද? නෑ මැනික. ඒ ටීවී එකේ සද්ද නෙවෙයි. උඩ තට්ටුවේ රණ්ඩු වෙන සද්ද තමයි ඇහෙන්නේ. හොඳට නිදා ගන්න. අක්කේ කියන්න. ඒගොල්ලෝ ඒ තරම් රණ්ඩු වෙන්නේ ඇයි? මොකද යාලට කේන්ති යන හින්දා. ඇයි ඉතින් කේන්ති ගිහින් තියෙන්නේ? හරියටම දන්නේ නැහැ ඉතින්. මිනිස්සු එක එක දේවල් වලට කේන්ති ගන්නවනේ. හැමෝම කේන්ති ගන්නවද? අයියෝ දරුක් බබා. දැන් ඔයාටත් කේන්ති ගියේ? ඒ වුණාට පිරණ්ඩු නෑනේ. අක්කේ මොකද? අක්කේ ඔයාට නින්ද ගියාද? අක්කේ නෑ නෑ ඔයා එක එච්චර හිතන්න ඕනේ නෑ. මං දන්නවනේ ඉතින් අපේ අම්මගේ හැටි. මට ආයිමත් සැරයක් වගේ උදව් ඕන වෙනවා. හැබැයි මෝඩයෙක් වගේ මට ආපහු ලැජ්ජ කරන්න එපා හොඳද? ඒක මතක තියාගන්න. මට තේරෙනවා. මං දන්නවා ඒ ගැන. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයිනේ. හා හරි. හරි මං එහෙනම් තියන්නම්. මං ගමනක් යනවා. කොහෙද යන්නේ? තාත්තා බාපු එක්ක ඉන්න. මේ වෙලාවට පොඩි දෙනා නිදි නිසා මට තාත්තයි බාරුයි එක කතා කරන්න පුළුවන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. එයාලගෙන් සමාව ගන්නවා. එතකොට ගෙදර ඉන්නේ. එයාලා ආපහු ආවට පස්සේ කිසිම වැරැද්දක් වෙන්න බෑ. හරි මං පොරොන්දු වෙනවා. පොරොන්දු වෙනවා එයාගේ ජීවිතේ විනාශ කරනවා කියලා. සෙයිඩා එන්න කොහමද වැඩ? ඔයා මොකද කරන්න කියලා බලන්න මම මේ ආවේ. එහෙමද? මොකක්දනේ මේ මහරෑ ඔය කරන්නේ? ගෙදර පිරිසිදුවට තියාගන්න ඕනේනේ. මොකදනේ? ඔය කකුල් අකුලගෙන ඉන්නේ. කෑනු ගෙවල් සුද්ධ කරන වෙලාවට ඉතින් පිරිමි අපි ඉන්න ඕනේ මේ විදිහටනේ. මොන කොලමක්ද? ඔහොම ඉන්න ඕනේ. ඔයා ඉන්න මං ඉන්න කාමරේට. පව්වනේ මාරවතයක් නෙමෙයි විඳින්නේ. නෑ ඕනේ නෑ. මට මේම හොඳයි පුතේ. නැගිටලා එන්න. මෙයාට නිදහසේ වැඩ කරගන්නත් පුළුවන්. පාර මොකද කියන්නේ? ඔයා යන්න අංකල්. ඇත්තටම මෙහෙම අමාරුවෙන් ඉන්නවට වැඩිය එක හොඳයිනේ. මොකද අනේ තවත් ලතවිලත වෙන්න අවසර ලැබුණනේ දැන්වත් එන්න. ඔව්. අමේක දාගන්න. ඕනේ නෑ මම මෙහෙම යන්න. ඉවරුණාම කතා කරන්නකෝ. වැඩි මහන්සි වෙන්න එපා. හරි ඔයා කරදර වෙන්න එපා. ඔය බලාගෙන. ඕනුනුත් කතා කරන්න. හරි. අනිවන්ද. කෝපි එක නම් හරිම රසයි. දෙන්න එහෙනම් තව එකක් ගේන්න. අනේ එපා පුතේ. ඕව අච්චර බොන්න හොඳ නෑනේ. කෝපි වැඩිපුර බිව්වට කමක් නෑ. සැර ජාති තමයි හොඳ නැත්තේ. ඒවා ඉතින් මන් දැන් පාවිච්චි යන්නේ නෑනේ. ඔය තරුණ කාලේ යාළුවොත් එක්ක ගිහිල්ලා නම් පොඩ්ඩක් ගත්තා. ඒවා එච්චරයි. එහෙනම් ආයි පුරුදු වුණා නම් හොඳයි. අනේ මොනවද කියන්නේ? ඔයාලා මේ ආයි ක්ලබ් එකට යන්නේ නැද්ද? ඕ ඒකට යන්නත් තියෙනවනේ. කලින් මන් දවස් 2යි ගියේ. දැන් 4ක් එන්න කියලා ඒගොල්ලෝ කියනවා. මට එහෙ හොඳට ප්‍රතිචාර තියෙනවලු. ඔව් ඒක නම් ඉතින් හොඳ ආරංචියක්නේ. ඒ වුණාට මේකයි ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. ඒ මොකද? දවස් 4ක් එකම සින්දු කියනකොට මිනිස්සුන්ට උනත් ඉතින් බෝරින් වෙනවනේ. වෙනසක් තියෙන්න එපා. ඒ කතාවත් ඉතින් ඇත්ත තමයි. හොඳ සින්දු මතක් වෙන්නේ නැහනේ.
ඔයාස සින්දු තියෙනු නම් පොඩ්ඩක් මතක් කරන්නකෝ අනේ. දැන් ඒ දේවල් ඔළුවේ නෑ. අර සින්දුව කොහොමද? ආලෙන් පෙරදුනද? ආලෙන් පෙරදුනුදා සිත් මල පැරුණුදා යලි මා වෙත නොම ඒවේ ඔබ මා හැර ගියදා. ඒක කොහොමද? ඒක හොඳ සින්දුවක් නේ වාගේ ලස්සනට කිව්වා. අයියෝ මගේ මේ ෆෝන් එක මං අමතක වෙලා ගෙදර තියලා ඇවිල්ලා. අයියෝ මොකද මේ ෆෝන් එක ඕනේ නැහැ නේද? නේද? කවුරු හරි කෝල් කළොත් එහෙම. අයියෝ ඔයා නිකන් ඇමති කෙනෙක් වගේනේ. ෆෝන් එක නැතුව ඉන්න බැරිද? ඔන්න මේ බොරු කියලා පැනලා යන්න හදන්න එපා මෙතනින්. හරි. පොඩ්ඩක් මම පටන් ගත්ත සින්දුව ඉතුරු ටික අහලා යන්නකෝ. මේක නෙතන සීන් එක. පොඩ්ඩක් ඒකේ ටෙම්පෝ වැඩි කරන්න ඕනේ. ආලින් පෙරදුනුදා හිත් මල පැරුණුදා යලි මා වෙත නොම ඒවි ඔබ මා හැර ගියදා. කොහොමද ඒක? හරි ලස්සනයි හරි ලස්සනයි. ආයි කියන්න බලන්න. ඕමින් ඔයා අවදංක අම්මේ ඇතුළට එන්න. බහර් ඔයාලා මෙහෙ ඉන්න එපා. මං ආවේ ආපහු එක් කරගෙන යන්න. ඔයාට උදව් ඕනේ පුතේ. එන්වර් කියලා මොනවා කරන්නද? කෑමක්වත් හදාගන්න බෑ. ඇතුළට ගිහින් කතා කරමු. එයා ගෙදර නැද්ද? නෑ. අංකල් එළියට ගියා දැන් ඒ. කොහාටද ගියේ? බඩුවගයක් ගේන්න. කඩේට ගියේ දැන් එයා ඒ. ටෙම්පෝ එක ටිකක් වැඩි කරලා කියන්නේ. එතකොට හරි මරු වාගේ වොයිස් එකටත් ඒක හරි ලස්සනයි. ඒක ඒකට 100 ලවුනක් නටයි. මං කියනකොට ඔයා ඒක කරන්න. ඕ දැන් කඩේ තියෙන ඉස්සරහ ගෙදර වගේ. ඕන දෙයක් කරගන්නවා. අනිස් අනිස් පොඩක් ඉන්නකෝ මම මේ විස්තරේ කියන්න. අනිස් පොඩක් අහන්නකෝ. බහර් මේ ගේ සුද්ධ කරන නිසා මට ඉන්න තරක් නෑනේ. සෙයිඩා කිව්වා මට ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා ඉන්න කියලා. ඊට පස්සේ සෙයිඩා කිව්වා මට සින්දු ටිකක් මතක් කරලා දෙන්න කියලා. ඉතින් මම දන්න සින්දු ටිකක් එයාට මතක් කරලා දුන්නා. අනිස් සිද්ධ වෙච්ච දේ මොකද්ද කියලා දන්නේ නැතුව අයියෝ ඔහම හැසිරෙන්නේ කියන එක අහන්න. වයසටවත් ගැලපෙනවද මේ වැඩ? ඇත්තටම ඔයාලට මොකද්ද වෙලා තියෙන්නේ නේද? ක්ලබ් වල නටන ගෑනුන්ගේ ගෙවල් අසිරින් ගන්නේ. එයි දැන් ඔයාටත් නටන්න ඉගෙන ගන්න හිතුනද? දැනගන්න මමයි හම්බ කරලා ඔයාට කන්න බොන්න ඉන්න තැනකුයි දුන්නේ. ඔයා නම් කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිස්සෙක්. මං ආයේ කවදාවත් ඔය ගෙදරට එන්නේ නෑ. අපි අතර හැමදේම ඉවරයි. ඔව්. දවසකින් කැමති දෙයක් කරගන්නවා. නෑ. මම කවදාවත් යන්නේ නෑ. මට බෑ ආයි හනිස් එක ගෙදරක ජීවත් වෙන්න. මං හෙටම ගිහලා මගේ මැෂින් එක අරගෙන එනවා. ආයි ජීවිතේට මං ඔය ගෙදරට අරිය තියන්නේ නෑ එච්චරයි. එන්වර් අංකල් මොනවද මේ කියවන්නේ? ඔයාට එහෙම කරන්න බෑ අංකල්. මං හින්දා ඔයාලගේ කසාදි කැඩෙනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ. ඔයා හෙට ගෙදර යන්න ඕනේ. ගිහිල්ලා අම්මත් එක්ක කතා කරන්න. ඊට පස්සේ ආ කැමති වුණොත් විතරක් ආයෙ අපි ළඟට එන්න. නෑ බාර ඒක නම් කීයටවත් වෙන්නේ නෑ. මොකද මමත් පිරිමියෙක්නේ. දැන් බලන්න වෙච්ච දේ. එයා කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව මාව නිකන් සැක කළා. මං හොඳට පැහැදිලි කරලා කිව්වා සිද්ධ වෙච්ච දේ ගැන. ඒ වුණා අහන්නවත් කැමති උන්නේ නෑනේ. එයා නිකන් වැලහින් වගේ මගේ එකට කඩම් පැන්නා. මට කන්න බොන්න දුන්නා. මම නිකන් තියාගත්තා කියලා කිව්වේ. ඕන දෙයක් කරගත්ත දෙ මම නම් යන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා කලබල වෙලා වැඩි. මෙච්චර කාලයක් එකට හිටපේ ආවත් හරින්න පුළුවන්ද? බෑනේ. මොකද අතාරින්න බැරි. මං එයාව අතාරලා පෙන්නන්නම්කෝ. එන්වර් අංකල් පොඩ්ඩක් අහන්න. මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ. ඔයා හෙට ගෙදර යන්න ඕනේ. හරිද? මට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාගෙන් උදව්වක් ඕන වුණොත් මං ඔයාට කියන්නම්. දැන් පුතේ මේක තමයි මගේ ගෙදර. ඔයාට සනීප වෙනකම් මම මේ ගෙදර ඉන්නවා. ඉතින් ඔයා සනීප වෙන්නකෝ. ඊට පස්සේ මම ගිහිල්ලා හැම ප්‍රශ්නයක්ම එක සැරේට ඉවරයක් කරලා දානවා. එච්චරයි. අනේ අම්මේ ඇයි අනේ එහෙම හිතන්නේ ඔයා? තාත්තා වැරදි කරන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. සෙයිඩ කියන්නේ කවුද කියලාත් ඔයා දන්නවනේ.
තාත්තගේ තුන් හිතකවත් එහෙම දෙයක් නැහැ. පිරිමි හැමෝම හොම්මමයි ඔය වගේ ගෑනුන්ට නිකම්ම රැවටෙනවා. ඔයා උන්නට වඩා හිතනවා මම්මේ. ඉන්න මං කෝල් කරලා බලන්න. තව මොනවද එයත් එක්ක කතා කරන්නේ? එයාට ආපහු කවදාවත් මේ ගෙදරට එන්න බෑ. ඔයාට එයාව හම්බ වෙන්න ඕන නම් එළිය කොහෙද හරි හම්බ වෙන්න. අම්මේ තාත්තට කොහොමද මාව දකින්න නැතුව ඉන්න බෑ. අපි බලමුකෝ බහරුයි එන්නෝරේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. තාත්තාහි හරි ප්‍රසිද්ධයි. ක්ලබ් ගානේ නටන ගෑනුන්ට ඇඳුම් මහන ටේලර් කියලා. ඔයාගේ තාත්තා හිතාගෙන ඉන්නේ ඒ වැඩෙන් ලොකුවට සල්ලි හම්බ කරන්න. හැබැයි ඒක වෙන්නේ නෑ. බලන් ඉන්නකෝ. මොකද්ද ඔයා කරන්න හදන්නේ? ඉන්නකෝ. මෙහෙම තියලා දෙපැත්ත යන දෙකක් ගැහුවනම් වැඩේ හරි. මෙතන හොඳයි මම හිතන්නේ පාර යන අයටත් මේක පෙනේනේ නේද? සේරම හරි. හැබැයි මෙතන මේ යන දෙකක් ගහගන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ. එන්නර අංකල්. good morning හරි. උදේම වැඩ පටන් අරන් වගේ. ඕක ඔතන ගහන්නේ මොකද? කුරුල්ලන්ට පේන්නද? පේන්නේ නැද්ද? දොර ළඟින් එල්ලන්න. ඔතන එල්ලලා කාටවත් පේන්නේ නැහනේ. එතන ගැහුවට කමක් නැද්ද? කවුරුත් මොනවත් කියන්නේ නැහැ. මං ඒක බලා ගන්න. ඉන්නකෝ මම මේක අරගෙන එන්න. ඇඳුමකුත් දාගෙන එන්න. එතකොට අපිට ඔයගේ මැෂින් එක ගෙන්න යන්න පුළුවන්. හරි ඉන්නකෝ මං ඉක්මනට එන්න. හෙලෝ. හෙලෝ මේ හනිස් සර්කදීද කතා කරන්නේ? ඔව් මම තමයි. මෙහෙමයි. මම ඩොක්ටර් සේස අයියගෙන්. ඔයාගේ දුව බලන්නේ මම. ඔයාගේ දුව සම්බන්ධයෙන් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඇවිල්ලා අද මාව මුණ ගැහෙන්න පුළුවන්ද? හරි හරි මම එන්නම්. කීයටද මං එන්න ඕනේ? පැය දෙකකින් වගේ ආවනම් හරි. හරි මං එන්න. බොහොම ස්තුතියි කතා කළාට. මං එන්න. අර මගේ මැෂින් එක නම් ගොඩක් බරයි. මං කවුරු හරි කතා කරගෙන එන්න. මොකද අපි දෙන්නට විතරක් මේක උස්සන්න හරි අමාරුයි. සුලේමන්. ඔව් අංකල් කියන්න. අනේ තව කවුරු හරි කෙනෙක් කතා කරගෙන ඉන්නකො. මට මේ පුංචි වැඩක් කරව ගන්න තියෙනවා. හරි අංකල් මම මහිර අයියව කතා කරන් එන්නම්කෝ. හරි. මේගොල්ලෝ ගෙදර නෑ වගේ. හැබැයි මගේ ළඟ යතුරු තියෙනවා. කොයිකටත් අපි කවුරු හරි ඉන්නවද කියලා බලමුකෝ. එහෙම වුණොත් තවත් ලේසියිනේ. කවුරුවත් නෑ. good morning එන්නර අංකල්. good morning. මොකද අංකල් කරන්න ඕනේ? මේ මගේ මැෂින් එක අරගෙන යන්න තියෙනවා. ඇයි කොහෙටද මැෂින් එක අරන් යන්නේ? මේකනේ මම අලුත් මැෂින් එකක් ගත්තා. ඉතින් මේක විකුණන්න ගෙනියනවා. කො බෝඩ් එකත් ගලවලානේ. ඒ බෝඩ් එකේ පරණයිනේ. මම අලුතෙන් එකක් හැදුවා. පස්සේ ගෙනල්ලා හයි කරනවා. අනේ මොන්න මට මේ යතුරු හරියට දාගන්න බෑනේ. මොකක් වෙලාද මන්ද? එන්නර අංකල් කොහෙද මම පොඩ්ඩක් බලන්න. පාටි එකක් මෙහාට වෙන්නකෝ. මේක මේ ලෝකේ යතුරු නෙවෙයි. එහෙම වෙන්න බෑනේ. ඕක තමයි මගේ ළඟ තියෙන යතුරු. ඒ වුණාට ඉතින් මේකෙන් අරින්න බෑනේ. මට පේන්නේ දොරට අලුතෙන් ලොක් එකක් දාලාද කොහෙද? මේක හරියන්නේ නැහැ. ලොක් එක වෙනස් කළා. ඔයාට කියන්නෙත් නැතුව අංකල් මොකද දන්නේ දොරේ ලොක් එක වෙනස් කළා තියෙන්නේ නේද? මං ලොක් හදන කෙනාගෙන් අහන්න. නෑ එහෙම කරන්න ඕනේ නෑ. අනිස් තව ටික වෙලාවක් යනකොට ගෙදර එයිනේ. ඕගොල්ලෝ දැන් යන්නකෝ. අනිස් ආවට පස්සේ මම ඕගොල්ලන්ට කතා කරන්න. යන්න. වෙන මොන හරි උදව්වක් ඕනද අංකල්? නෑ ඕගොල්ලෝ යන්නකෝ. අපි අනිස් වෙනකම්. හරි එන්න. අපි ගිහින් එන්නම් අංකල්. දැක්කනේද? අනිස් ගෙදර ලොක් එකක් මාරු කරලා පිට මිනිස්සු ඉස්සරහා මට ලැජ්ජ කරලා සවුත්තු කළා. දැන් එහෙනම් ඉතින් අපි යමු නේද? ඒගොල්ලෝ ගෙදර ඉන්න වෙලාව බලලා ඇවිල්ලා මැෂින් එක අරගෙන යමු. පුදුම ගෑණියෙක්නේ. මට මේ මැෂින් එක ගන්න බැරි නම් මම වෙන මැෂින් එකක් හරි අරගන්නවා. අපි යන්.
අරීෆ් මේ මාසේ බහර්ගේ ගෙදර කුලේ මම ඔයාට දෙන්නම්. ඒකේ හදිස්සියක් නෑ. ඔයා මේ මැෂින් එක වැඩ ඉවර කරගන්නකෝ. නෑ මගේ ළඟ සල්ලි තියෙනවා. අනික මේක බැරි වුණත් මම අලුත් මැෂින් එකක් හරි ගන්නවා. කොහෙද මේක තියෙන්නේ? ડોક્ટર સેસાઈ යෙකින් පොඩි හදිසි වැඩකට මට අප හොස්පිටල් එකට යන්න වෙලා තියෙනවා. හැබැයි මේක ඔයාට කියන්නත් ඕනේ. අපට යන ගමන් කතා කරන්න පුළුවන් නේද? මේක ඔයාගේ දුව සම්බන්ධ බොහොම වැදගත් දෙයක්. හරි එන්න. යමු. මං ඉක්මනින් මේක ඔයාට කියන්නම්. කමක් නෑ. හැබැයි මේ වගේ දේවල් මෙහෙම කතා කරන්න සුදුසු නෑ. මම මෙහෙම කියන්නේ මේක වැඩි ප්‍රමාද කරන්න හොඳ නැති නිසා. සිරින්ට තියෙන බොහොම බරපතල තත්ත්වයක්. බෙහෙත් වලින් විතරක් මේක හොඳ නොවුනාට අපි යාට බෙහෙත් ගන්න පටන් ගත්තා. මෙතෙන්දි වැදගත් වෙන්නේ එයාගේ ප්‍රවේශම. කිසිම හේතුවක් නිසා එයාගේ හිත අවුල් වෙන්න හොඳ නැහැ. එයා ඉන්න පරිසරය එයාගේ මානසික සුවතාවයට හොඳ තැනක් වෙන්න ඕනේ. එයාට ආදරය, කරුණාව මේවා වැඩිපුර නොලැබුණොත් එහෙම වෙන්නේ ඔයාලට එයාව නැති වෙන එක. ඒ කියන්නේ සිරින් ඉන්න තත්ත්වය අනුව එයා කොයි වෙලාවෙ දිවි නසා ගනීද දන්නේ නැහැ. දැනට ඔයා ඒක හොඳට මතක තියාගන්න. අනිත් දේ තමයි ඔයා පුළුවන් තරම් එයා ළඟ ඉන්න බලන්න. මොකද එයාගේ හිතේ ලොකු බයක් තියෙනවා එයාට එයාගේ අම්මා නැති වෙයි කියලා. මෙහෙමයි. එයා කොහොමටත් එයාගේ තාත්තටත් ගොඩක් ආදරෙන් ඉන්නේ. හැබැයි මේ වෙලාවේ එයාට වැඩිම ඕනේ අම්මව. හරි, දැන් මට යන්නත් පරක්කු වෙනවා. කියන්න අත්‍යවශ්‍යම දේවල් මම දැන් කිව්වා. කරන්න තියෙන්නේ ඒ පිළිවෙලටම වැඩ කරගෙන ඉන්න එක. අවශ්‍ය වුණොත් මං කෝල් කරන්න. ආදරයෙන්, කරුණාවෙන් එයාව පරිස්සම් කරගන්න එකයි කරන්න ඕනේ. ඒ මොනොත් විතරක් එයා ජීවත් වෙයි. ඊළඟ. Thank you doctor. මොකද නිකන් බය වෙලා වගේ. ප්‍රශ්නයක් නෑ. කියන්න ඕන ටික ලෙසටම කිව්වා අම්මගේ ඇස් දෙක උඩ ගියා. නියමයිනේ. අම්මෝ ඇති අන්තා. ඔයාට ගොඩක් ස්තුතියි කරපු උදව්වට. ස්තුති කරනවා විතරද? මට මොනවත් කන්න අරන් දෙන්නේ නැද්ද? අනේ මට ලැජ්ජ කරන්න නැතුව ඉන්න. මේ පොඩක් මෙහාට එනවද? ජාය මැඩම් දැන් ඔයාට ඇතුළට යන්න පුළුවන්. මං එන්නද? ජායි කොහොමද? හොඳින් ඉන්නවද ප්‍රොෆෙසර්? කොහොමද ડોක්ටර්? හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද? වා කාවද බැලුවේ?
කරදරයක්ද මන්ද බාහිර හම්බ වෙන්න කියලා ආවේ මං එයාගේ අම්මා. බාහිරගේ අම්මද? ඔව් මම. එයි මේ පොඩ්ඩක් බලන්නකෝ. බාහිරට අම්මා කෙනෙක් ඉන්නවා. ඔයා නේද එතකොට තමන්ගේ දුවව ගෙදරින් එළියට ඇදලා දැම්මේ? ඔයා කවුද මට ඔය විදිහට කතා කරන්නේ? ඇයි එහෙම කරේ නෑ කියලාද කියන්නේ? අපිට හිතා ගන්න බෑ ඔයා ඒ වගේ කෙනෙක් බිහි කලේ කොහොමද කියලා. තාත්තා හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒකයි බහාර් හොඳ. ඔයා ගෙදරින් එලවන්න ඕනේ. ඔය ගෙදරින් අනිත් පිස්සු ඕන්තුව. මේ ළමයට කරන වෙනස්කම් වලට හෙන ගහන්න ඕනේ. බහාර් අන්න ඔයාගේ අම්මා ඇවිල්ලා කියා. කිව්වා මං හොඳ වෑන් දෙකක්. දෙකක් නෙවෙයි. මෙයා කිව්වා හොඳ වෑන් 3-4ම කනේ ඇඟිලි ගහගන්න. කරන්න දෙයක් නෑ ඉතින්. අනියක් කිව්වා හැම කලේ අය. ඒක හොඳ නෑනේ. එහෙම තරහ තිබුණ පළේට මිනිස්සුන්ට කෑ ගහනවද? එතකොට ඔයයි සිරිමනෝන එක වගේනේ. ඔය බලන්නකෝ. ඊළඟ දවසේ ආවහම මං පාවඩ දාලා ඇතුළට අරගෙන තේ එකක් එහෙම දීලා පිළිගන්නම්. අනේ අම්මපා. ආයි මෙන්න කියලා. බැන්න බැනිල්ලට කට වහගෙන ඉන්නවද? මිනිසුන්ට ඔහොම බනින්න එපා පෙරදානක්කි. සිරින් පුතේ ඔයා කොහෙද ඉන්නේ? සිරින් පුතේ අම්මේ මං හොඳටම බය වුණානේ. මං කලින් කතා කළා. ඇයි එවුන් නැද්ද? ඩොක්ටර් කිව්වේ මට හැම වෙලේම හිතට සැහැල්ලුවක් දැනෙන මියුසික් අහන්න කියලා. ඔයා කතා කරනව ඇහුන්නේ නැහැ. අම්මා ඩොක්ටර්ව හම්බුණාද? ඩොක්ටර් මොනවද කිව්වේ? මං හම්බුණා. ඩොක්ටර් හදිසි ලෙඩෙක් බලන්න යන ගමන් හිටියේ. ඒ නිසා වැඩි කතා කරන්නුනේ නෑ. එහෙමද? අහගන්න ඕන ටික අහගත්තා. ඔයා ගැන හොයලා බලන්න කිව්වා. ඔයාගේ වැඩවලට උදව් කරන්න කිව්වා. එච්චරද? ඩොක්ටර් කිව්වා මේක සනීප කරන්න පුළුවන් කියලා. ඒක එච්චර අමාරුත් නැහැ කිව්වා. කිසි දෙයකට බය වෙන්න එපා පුතේ. ඔයාට සනීප වෙයි. ඉතින් ඔයගොල්ලෝ ඒ විදිහට මගේ ළඟින් ඉන්නවද? ඇත්තටම ඉන්නවද? හැම දෙයකදීම මං ඔයා ළඟින් ඉන්නවා. අම්මා දැන් අපිට ඉතුරුලා තියෙන එක ප්‍රශ්නයයි. තාත්තව ගෙදර එක්කන් එන එක. මට යාව හැම වෙලේම මතක් වෙනවා. ඒක නේ හිතන්න එපා. මං ඒක කරන්න. ඔයා ඉන්නකෝ. ඔයා එනම් මියුසික් අහන්න. එන්වරංකල් අද අම්මා මම වැඩ කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වෙලාවේ මම වෙන වැඩක හිටියේ. ඒ නිසා හම්බුනේ නැහැ. මටත් කීප සැරයක් කෝල් කළා මං ගත්තේ නැහැ. වැඩ කරන තැන ෆෙර්දාන කියලා අක්ක කෙනෙක් ඉන්නවා. එයා අම්මගේ හිත රිදෙන විදිහට කතා කරලා. මොනවා හිතුවද දන්නේ නැහැ. අම්මා කතා කරන්නේ. මන් දැක්කා. ඉතින් ආන්සර් කරන්නේ නැද්ද? නෑ අවශ්‍ය නෑ. කතා කරන්න දෙයක්වත් නෑනේ. එන්වරංකල් අම්ම
අම්මා දිගටම ගන්නේ මොකක් හරි හදිසියකටද දන්නේ හෙලෝ අම්මේ ඔය උදේ මාව හම්බ වෙන්න වැඩපළට ඇවිල්ලා තියෙනවා. එහෙදි ඔයගේ හිතට දින දෙයක් වුණා නම් සමා වෙන්න. ඉන්න මං අංකල්ට දෙන්න. ගන්න අංකල් කතා කරන්න. ඉතින් කියන්න. අම්මේ බඩගිනීද? තාත්තා ගෙදරින් යන්න ගිහින් කියලා අහල පහල අයත් දැනගෙන නෙස්රින් ආන්ටිත් අද මගෙන් ඇහුවා. නෙස්රින්ට ඕපදු පොහොනොට වැඩිය වැඩක් නෑනේ. එයා මගෙන් අහනවා ගෙදර ලොක් එක වෙනස් කරේ මොකද කියලා. ඒක නම් ලැජ්ජාවක් උනේ. තාත්තගේ විකාර නිසා නෙමෙයි ඔක්කොම. නෑ අම්මේ හැම දෙයක්ම සිද්ධ වුණේ මගේ වැරද්දෙන්. හැබැයි ඉතින් ලොක් එක වෙනස් කරපු එකෙන් හැමෝම දැනගත්තා. තාත්තා අපහු යන එකත් ඒගොල්ලෝ දැකලා. ඔයා මොකද කිව්වේ? මං කිව්වා එයා නෑදෑ ගෙදර ගියා කියලා. බිස්නස් වැඩක් කරනවා කිව්වා. ඒක හොඳයි. ඔයා පොඩ්ඩක් ඉන්නකෝ මම ගානට තාත්තව ගෙදරට ගෙන්න ගන්න. ඒ කොහොමද? එයාට එහෙදි මහන්න බෑනේ. මැෂින් එක තියෙන්නෙත් මෙහෙ ඒ කට්ටිය ඉන්නෙත් මෙහෙනේ. වැඩක් නෑ. එයාට සල්ලි හම්බ වෙනවා පෙන්ෂන් එකෙන්. ඒ සල්ලි නැති වුණොත් මොකද වෙන්නේ? මට තේරුන්නේ මට මේ මාසේ සෑහෙන සල්ලි ඕනේ. මං ඔයාට සල්ලි දෙන්න. නෑ මේ පාරේ තාත්තගේ සල්ලි වලින් ගමු. එයාගේ බැංක් කාඩ් එක මල් ළඟ. එහෙම කරන්න හොඳ නෑ. එයා කැමති විදියට ජීවත් වෙච්ච දෙන්. අපිට මෙහෙම හොඳයිනේ. මොකක්ද මේ හොඳයි කියන්නේ? අපිට තාත්තා නැතුව මෙහෙම ඉන්න පුළුවන්ද? මට කොහොමරි තාත්තව අපව ඕනේ. ඔයා හැම දුකෙන් ඉනවා දකිනකොට මට මං ගැනම තරහක් එනවා. හරි එහෙම කරාම එයා ආපහු මෙහෙට වෙත් මැෂින් එක අරන් ගියොත් ඒකෙන් සල්ලි හම්බ කරයි. අම්මේ යාට එහෙ ඇඳුම් මහන දෙන්න ඉන්නේ කවුද? තාත්තටයි මෙහෙ එන්නම වෙනවා. අහන්න පුතේ. ඕක කරන්න එපා. අපි මුකුත් කරන්න ඕනේ නෑ. වැඩි දවසක් යන්න කලින් තාත්තා ආපහු මේ ගෙදරට එයි. මං ඔයාලට කිව්වා අම්මේ. මං ඒ වැඩේ කරන එක කරනවාමයි. ඔන්න කිව්වේ නෑ කියලා පස්සේ මට කෑ ගහන්න එපා. ඒ මගේ තාත්තා මට ආව ඕනේ. එයා ඉන්න ඕනේ මෙහෙනේ. බාහිර ගාව ඉන්න මොන එකටද? ඔයා ඒක අරගෙන ආවද අංකල්? මෙහෙම තියන්න. අම්මාද සිරින්ගේ ඩොක්ටර් හම්බ වෙලා කතා කරලානේ. දැන් එයා ටිකක් බය වෙලා ඉන්නේ. ඇයි ඒ? ඩොක්ටර් කියලා සිරින් ජීවිතේ වුණත් නැති කරගන්න පුළුවන් කියලා. එයා ගැන නිතරම අවධානයෙන් ඉන්න පුළුවන් තරම් ආදරේ පෙන්වන්න කියලාත් කියලා තියෙනවා. අනේ දෙයනේ. ඔයා මොනවද කිව්වේ? ඔයා ආන්සර් කරන්න. හරි මං ගන්නම්. කියන්න අනිස්. හලෝ එන්වර්. මං කියපු දේ ගැන ඔයා හිතුවද? ඔව් මං හිතලා බැලුවා. ඉතින් මොකද තීරණේ? කියන්න පුළුවන්ද? හරි මුලින් මේක අහලා ඉන්නකෝ. මං තාමත් ඔයාට සමාව දුන්නේ නෑ. අපි දෙන්න විතරක් නම් මට ගාණක් නෑ. හැබැයි අපිට දුවෙක් ඉන්නවා. එයාට අපි දෙන්නවම ඕනේ. ඩොක්ටර්ත් ඒක මට කිව්වා. මං ඒ දේවල් ඔයාට කිව්වනේ. අනිස් මට ඔය කිසි දෙයක් විශ්වාස නෑ. මොකද්ද විශ්වාස නැත්තේ? ඩොක්ටර් ඔයාට කියපු දේවල්. මට නම් හිතෙන්නේ අනිස් මේකත් සිරින්ගෙම බොරුවක් කියලා. නිකම් විකාර කියන්න එපා. ඒක බොරුවක් වෙන්නේ කොහොමද? ඔයා හොඳටම දන්නවනේ බොරු කියන්න ගියාම සිරින්ට කිසි සීමාවක් නැහැ කියලා. එයා ක්ලාස් යනවා කියලා බොරු කළා, කට්ටියක් යාට ගැහුවා කියලා බොරු කළා. ඉතින් තවත් විශ්වාස කරන්න කියලාද කියන්නේ? මට ඒක කරන්න බෑ. මාව විශ්වාස කරන්නකෝ. මං ඒ ඩොක්ටර්ට කතා කළා. එයා මේ සැරේ කරන්නේත් බොරුවක්. අනිස් තව කතා කරලා වැඩක් නැහැ. නැත්තම් ওই ඩොක්ටර් කරන්නේ බොරුවක්. මං තියනවා එන්වර්. ආපහු පස්සේ කතා කරමුකෝ. මට විශ්වාස නෑ. දුරට තේරෙනවනේ. ඉන්නම දාලා දෙන්නම්.
ඔන්න ඔයාටත්. හරි එහෙනම් ඉක්මනට දත් මැද ගන්න ඕනේ තේරුණාද? හරි. එන්වර් අංකල් මට වට කියන්න දෙයක් තියෙනවා. ඒත් කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ. මගේ ළඟ සල්ලි නෑ අංකල්. තාම පඩි හම්බුනෙත් නෑ. ඔයා ළඟ සල්ලි තියෙනවා නම් මට කීයක් හරි දෙන්න අංකල්. මම පඩි හම්බුන ගමන් ඔයාගේ සල්ලි ඔක්කොම ගෙවන්නම්. මේක ඇති වෙයිද? අනේ හොඳටම ඇති අංකල්. මම මේක පුළුවන් ඉක්මනට දෙන්න. thank you අංකල්. මටත් බැංකුවෙන් සල්ලි ගන්න බැරි වුණානේ. අද ගන්නවා. ගෙදරට කුලිය දෙන්නත් අමතක වුණානේ. අද ඒක දෙන්නම්. බැංකුවට ගිහිල්ලා එනකොට මං කන්න බොන්න බලු ටිකකුත් අරන් එන්නම්කෝ. අපි හින්දවා ගොඩක් කරදර වෙනවා. ෆෙර්දානක් කනන් කිව්වේ සිරිමනෝන ඉක්මනට සල්ලි දෙයි කියලා. ඒත් හරියටම දවසක් කියන්න බෑ. සල්ලි හම්බුන ගමන් දෙන්න. හරි ඒක පස්සේ පුළුවන් නේ. දැන් ඔය ගෙදරට ගෙන බඩු ලිස්ට් එකක් හදාගමුකෝ. මට ඔය ගන්න දේවල් තේරෙන්නේ නැහැ. කිරි පිට්ටල. නෑ ඌ කාරියන්නේ මට අමතක වෙනවා. මං ඔක ලියා ගන්නම්. එන්නකො එහෙනම් අපි මෙයාලගේ පොතකින් කොලයක් අරගමු. පෑන මට දෙන්නකෝ. හරි. දැන් මොනවද මුලින් කිව්වේ? කිරි. මන් ලියලා දෙන්නද අංකල්? නෑ හරි. කිරි. බිත්තර. ඔයාට පාම්පිටි පොඩ්ඩක් ගන්න පුළුවන් වුණොත් ගන්න. පාම්පිටි. චීස්. අපේ දොරුක්ට උනේනේ. ටිකක් තිබුණොත් ඇති. දොරුක්ට. එළවලුත් නැහැ. හරි ඒක මල්ලි. මොනවා හරි එක જાතියක් ගත්තොත් ඇති අංකල්. ඒක හරියන්නේ නැහැ. ළමයා හැමදාම එකම જાතිය කන්න පුළුවන් නේ. එන්වර් සරිකද කීයක් ඉතුරු කරලා තියෙනවද කියලා බලමු. දැන් ඉතින් ඔයාට අමාරු කාලයක් එන්නේ තාත්තේ. මට සල්ලි ටිකක් ගන්න ඕනේ. ඕකේ සර්. මගේ පෙන්ෂන් එක ඇවිල්ලා ඇති. සෝරි සර් මේ account එකේ සල්ලි නැහැ. සල්ලි නෑ? නෑ ඒක වෙන්න බෑ. ළඟදී මම සල්ලි ගත්තේ නෑනේ. මට හොඳට මතකයිනේ. හරි සර්. ඔයාගේ account එකෙන් අද සල්ලි අරන් තියනවා සර්. නෑ ඒක කොහොමටවත් වෙන්න බෑ. මං කාඩ් එකෙන් සල්ලි ගත්තෙම නෑ. එහෙම කරන්න මගේ ළඟ කාඩ් එක ඇත්තෙත් නෑ. කාඩ් එක තියෙන්නේ මගේ දුව ළඟ. හැබැයි එයා පාවිච්චි කරන්නේත් ඒක නෙවෙයි. එයාගේ අම්මගේ කාඩ් එක. සර් ඔයාගේ දුවගෙන් පොඩ්ඩක් අහලා බලුවොත් හොඳයි නේද? මං අහලා බලන්න. Good morning. Good morning miss. මට පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඒකයි ආවේ. සාමාන්‍යයෙන් මම ගෙවන්නේ නම් අම්මගේ කාඩ් එකෙන්. හැබැයි මට අද කෑෂ් වලින් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මට මිස්ගේ නම කියන්නකෝ. සිරින් සර්කඩි. එකපාර වාරික දෙකක් වුණත් ගෙවන්න පුළුවන් නේද? එහෙම ගෙවන්න නම් අවශ්‍ය නැහැ. නෑ කමන්නේ. කෝකටද මං ගෙවලා යන්නම්. ඔව් තාත්තා කියන්න. මං කතා කරන්න කියලා හිටියේ. කෝස් එකේ පේමන්ට් එකක් කරන්න තිබුණා අම්මගේ කාඩ් එක වැඩ කරේ නෑ. ඉතින් මං ඒකට ඔය කාඩ් එකෙන් තමයි සල්ලි ගත්තේ. ඒකට කමක් නෑ නේද තාත්තේ? ඉතින් සල්ලි ගන්න කලින් මට ඒක ගැන කියන්න තිබුණානේ. අනේ ඉතින් හදිස්සි නිසා මට අමතකුණානේ. ඒක නෙමෙයි. මට තාත්තව මතක් වෙනවා. අම්මත් ගොඩක් දුකින් ඉන්නේ.
හරි තාත්තේ. ප්‍රශ්නයක් නෑ මං එතනට ඇවිල්ලා ඉන්නේ. මම මේක ගෙවලා යනවා. තියෙනවා තාත්තේ. බයි බයි. තාත්තා හොඳටම බය වෙලා හිටියේ මේක ගෙවා ගන්න බැරි වේද කියලා. දැන් ප්‍රශ්න නෑනේ. මිස් මෙන්න රිසිට් එක. හරිනේ. ඔව් දැන් හරි. හේ ප්‍රශ්න ඉවරයි. එහෙනම් thank you මං ගිහින් යන්නද? හරි මිස් එහෙමනම් ගිහලා එන්න. Okay bye. Okay මිස් bye see you. හරි. එන්න. ඉතින් කොහොමද ජයදුව? ආන්ටි මං ආපු එකට කරදරයක්ද මන්ද? අනේ නෑ කොහොමද ඔයාට? හොඳින් ඉන්නවා. වාඩි වෙන්නකෝ. බොන්න මොන හරි ගේන්නද ආන්ටි? අනේ ඕනේ නෑ පුතේ. මට ආරංචියක් ආවා. ඒක ඇත්තද? බහර් ගෙදරින් ගියාද? එන්වරුත් එයා එක්ක ගියා. මං අද ආවෙත් ඒ ප්‍රශ්න ගැන කතා කරන්න. දැන් මේ ප්‍රශ්නෙට මට මොකද්ද කරන්න පුළුවන් ආන්ටි? දන්නවනේ අංකල් ඔයාට ගොඩක් ආදරේ. ඒ වගේම එයාට ආව විශ්වාසයි. ඔයාට මතකනේ සිරින්ට ඔයා අර ඩොක්ටර් කෙනෙක් වඳුන්නලා දුන්නේ. සේසයි ඩොක්ටර්. අන්න හරි. එයා තමයි. එයා එතෙන්ට ගිහින්ද? සිරින් එයාව හම්බ වෙන්න ගියා. ටික දවසක් වෙනවා. ඩොක්ටර්ට මාව හම්බ වෙන්න ඕන කියලා තිබුණා. ඉතින් මාත් ගියා එයාව හම්බ වෙන්න. සිරින්ගේ තත්ත්වය ගොඩක් බරපතලයි. එයාට වැඩිපුර අවධානය ආදරය දෙන්න කිව්වා. එහෙම නැති වුණොත් ජීවිතයත් නැති කරගනී කියලා කිව්වා. එහෙම කිව්වද? ඔයා දන්නවනේ දුවේ මං එයා වෙනුවෙන් කොච්චර දුක් විඳද කියලා. මට ඕනුනේ ඒ දරුවෝ සන්තෝෂෙන් තියාගන්න. මං හැමදේම කළේ ඒ වෙනුවෙන්. එහෙම නැතුව මං බහරුයි දරුවෝ එක්ක එක ගෙදර ජීවත් වෙන්න අකමැති නෙවෙයි. මට සිරින්වත් ඕනේ. ඒකයි පුතේ. එන්වරුත් තේරුම් ගන්න. එයාට දැන් අපි ගැන විශ්වාසයක් නෑ. සිරින් කිව්වොත් කියන්නෙම බොරුවක් තමයි කියලා යාමට කෑ ගහනවා. මට කියන්න පුතේ මං කොහොමද මේ හැම දෙයක්ම තනියෙන් විසඳන්නේ? සිරින්ට තාත්තා ඉන්නවා. එයාට තාත්තගේ ආදරෙත් ඕනේ. දරුවෙක් එහෙම කොන් කරන එක හරි නැහනේ. හරි ගෙදරට එන්න අකමැති නම් පාරේදී හරි හම්බ වෙන්න ඕනේ. පොඩ්ඩක් එයාගෙන හොයලා බලනවා කියලා හරි පෙන්වන්න ඕනේනේ. එතකොට දැන් ආන්ටි කියන්නේ මට කියන්න කියලාද? කොහොමද මං ඒක අනිතික මොකක්ද ආන්ටි එකෙන් බලාපොරොත්තු වෙන්නේ? හරි මට තේරෙනවා. මේ වෙලාවේ සිරින්ට ආදරය රැකවරණේ ඕනේ තමයි. එතකොට බහරට මොකද වෙන්නේ? එයා මේ ඉන්න තත්ත්වය ගොඩක් බරපතලයි. එයා ගැන පොඩ්ඩක් හිතන්න. මං ගෙදර විකුණන්න කියලා ඉන්නේ. ඒ සල්ලි වලින් භාගයක් මං බහරට දෙනවා. එතකොට එයාට පඩියක් දීලා සර්වන් කෙනෙක් ගන්න පුළුවන්. එතකොට එන්වර්ට ඒ ගෙදරට වෙලා ඉන්නේ නැතුව ආපහු ඇවිල්ලා අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන් නේ. බහර් සිරින් වගේ නෙවෙයිනේ. එයා හරි හිත අයිය කෙනෙක්. ඒ කතාව හරි වෙන්නේ නැති. හැබැයි ඔයා බහර් ගැනත් මේ වෙලාවේ මීට වැඩි හිතන්න ඕනේ. මෙහෙමයි පුතේ. මම පුළුවන් තරම් කල්පනා කරලා තමයි මේ තීරණය ගත්තේ. මට වෙන දෙයක් හිතෙන්නේ නැහැ. ඔයාට වෙන ක්‍රමයක් හිතෙනවා නම් මට කියන්න. මෙහෙමයි. සේසයි කියන්නේ ගොඩක් හොඳ දක්ෂ ඩොක්ටර් කෙනෙක්. එයා කිව්වනම් සිරින්ගේ තත්ත්වය බඩපතලයි කියලා අපිට ඒ ගැන හිතන්න වෙනවා. එයා දෙපාරක්ම ජීවිතේ නැති කරගන්න හැදුවානේ. ඇත්තටම කියනවනම් මම ඒක ගැන වැඩි හිතුවේ නැහැ. පළවෙනි පාරේ එයා බෙහෙත් වගේ බිව්වා. හැබැයි මේ බෙහෙත් වලින් මිනිස්සු මැරෙන්නේ නැහැ. මං හිතුවේ ඊට පස්සෙවත් එයා මේ මෝඩ වැඩ නතර කරයි කියලා. ඒත් එයා ඊට පස්සෙත් කළේ එයාගේ මැණික් කටුව ළඟින් අත කපාගත් එක. මං හිතුවේ එයා මේවා කරන්නේ තර්ජනය කරන්න කියලා. ඒත් ડોක්ටර් කියප එක ගැන නම් අපිට ගොඩක් හිතන්න වෙනවා. ඔයා කියන විදිහට එයා ගොඩක් හොඳ ડોක්ටර් කෙනෙක්. නැතුව එයා ගොඩක් හොඳයි. දන්නවද මං ડોක්ටර් සේසායිව අඳුරන්නේ මං කැම්පස් යන කාලේ ඉඳලමයි. ඒ කාලේ එයා අපිට ඉගැන්නුවා. අපේ පන්තියේ හිටියා සේසායි කියලාම නම තියෙන ළමයෙක්. ඒ දෙන්නගේ නම් පැටලෙන හින්දා අපි සර්ට කිව්වේ කහ සේසායි කියලා. අනේ ඇත්තද? කහ සේසායි කිව්වා? ඇයි? එයාගේ කොණ්ඩේ පාට නිසා. ඒ කාලේ එයාට ලස්සන කොණ්ඩයක් තිබුණා. කැම්පස් එකේ කෙල්ලොත් එයාට පිස්සු වැටිලා හිටියේ. අවශ්‍ය වුණොත් මං කෝල් කරන්න. ආදරෙන් කරුණාවෙන් එයාව පරිස්සම් කරගන්න එකයි කරන්න ඕනේ. ඒ මොනොත් විතරක් එයා ජීවත් වෙයි. ආන්ටි මොකද උනේ? ඔයා හොඳින්ද? මං හොඳින් පුතේ. එහෙමනම් මං යන්න. හරි.
එහෙනම් මං අංකල් එක්ක ඒ ගැන කතා කරන්න බලන්න. ඔයා බය වෙන්න එපා, හැම දෙයක්ම හරියයි. හරිද? හරි පුතේ. ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා දැන් දන්නවද? මම දන්නේ ඔයත් එක්ක කතා කරන්න ඕනි කිව්වා. එතකොට අහගන්න. මේ අනිස්ද? ඔයාට ඩොක්ටර්? ඔව් මම තමයි සේසයි යගින්. අපේ පන්තියේ හිටිය සේසයි කියලාම නම තියෙන ළමයෙක්. ඒ දෙන්නගේ නම් පැටලෙන හින්දා අපි සර්ට කිව්වේ කහ සේසයි කියලා. මැඩම් මොකක්ද වෙන්න ඕනේ? මම මේ සිරින් සර්කඩි කියන පේෂන්ගේ අම්මා. මට මේ ඩොක්ටර් සේසයිව හම්බ වෙන්න පුළුවන්ද? ඩොක්ටර් නම් මේ වෙලාවේ පේෂන්ට් කෙනෙක් බලනවනේ. අනිකද අපොයින්ට්මන්ට්ස් ගොඩක් තියෙන නිසා කතා කරන්න නම් වෙලාවක් නැති වෙයි. ඉතින් අපරාධව රස්තිය අඩු වෙන එක. කමක් නෑ. මට ඇත්තටම ඩොක්ටර්ට විනාඩි 2ක් කතා කරන්න තිබුණත් ඇති. මං ටිකක් වෙලා ඉන්නම්. එහෙනම් ඇතුළට එන්න. Thank you. වාඩි වෙන්නකෝ. මැඩම් අතනින් වාඩි වුණා නම් හරි. මොන හරි ඕන නම් මට කියන්න. නෑ මට මොනවත් එපා. සේසයි යගින් ක්ලිනික් සර්. ඔව් මේ වෙලාව නම් ඩොක්ටර් ටිකක් බිසි. ඔව් අපොයින්ට්මන්ට් එකක් දාලා යන එක තමයි හොඳ. ඇල මට වතුර එකක් ගෙනත් දෙන්න පුළුවන්ද? ටිකක් ඉන්න මිස්. ඒ ඩොක්ටර් සේසයි දාවේ. ඔව් ඇයි? මේ දැන් මෙතෙන්ට ඇවිත් වතුර ගේන්න කිව්වේ එයාද ඩොක්ටර් සේසයි කියන්නේ? ඔව් ඇයි මැඩම්?